මහා කරුණාවෙන් මහා කරුණාවෙන් යොදු කරන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන ධර්මයට කැමති ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ඒ උතුම් දහම් පණිවිඩය ලබා දෙමින් මේ ලෝකේ හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානය බවට පත්වෙන ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න. බොහෝ දෙනාට ධර්මය දානය කරවලා මහා කුසල් රැස් කරගන්නවා වගේම මේ සත්පුරුෂ පිරිසත් ධර්ම ශ්‍රවණය කරන්නත් සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව මැදිරිය තුළ ධර්ම ශ්‍රවණය කරන ඔබත්
මේ දේශනාව ශ්‍රවණය කරන අනික් සියලුම පින්නතුනුත් උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංගාදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහාම පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් කාරණා කීපයක් අන්තර්ගත ගාථා රත්නයක්. දුල්ලභංච මනුස්සත්තං බුද්ධුප්පාදෝච දුල්ලභා දුල්ලභාෂණ සම්පත්ති සද්ධම්මෝ පරම දුල්ලභෝ. මහණෙනි, මනුෂ්‍ය ආත්ම භාවය පරම දුර්ලභයි. දුල්ලභංච මනුස්සත්තං. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණු එහෙම දැක්වුවේ මේ ලෝකය පිළිබඳව යථාර්ථය හරියටම අවබෝධ කරගෙන. මිනිස්සු ජීවත් වෙන්නේ ලෝකේ බොහොම සුළු ප්‍රමාණයයි. ඒ කාරණාවෙන්ම අපිට ඒක හොඳට තහවුරු වෙනවා. ගොඩබිම ඉන්න සත්වයන්ට වඩා සාගරයේ ඉන්න සත්තු බොහොම වැඩි. ගොඩබිම ඉන්න සත්වයන් අතරත් තිරිසන් සත්තු බොහොම වැඩි. මිනිස්සු ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. ඒ මිනිස්සු අතරත් පව පින පිළිබඳව පිළිගන්න, කර්මය කර්මඵලයේ අදහන සදහැවතුන් ඉන්නේ, යථාර්ථය දැනගන්න වීරිය වඩන්නවුන් ඉන්නේ තවත් බොහොම ටික දෙනයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළේ මනුෂ්‍යාත්ම භාවයේ හරි දුර්ලභයි කියලා. මනුස්ස ජීවිතයක් ලබලා උපදුනා වුණාට හැමදාම මේ මනුස්ස ජීවිතේ තියෙන්නෙත් නෑ. හැම භවයකම අපි මිනිස්සු වෙලාම ඉපදිනවා කියලා කිසිම නීතියකුත් එහෙම එහෙකුත් නෑ. අද මිනිහෙක්, හෙට ඊළඟ භවයේ සර්පේ, ඊළඟ භවයේ ඉහෙඳ මැස්සේ, තව භවයක් අසූචි ගොඩක පණුවේ, තව කාලයක කුරුමිනියෙක්, තව කාලයක ඇතෙක්, ගොනෙක්, බූරුවෙක්, සුනකෙක්, අස්සෙක්, මේ ආදි වශයෙන් මේ ගමන තිරිසන් ලෝකේ විවිධ පැතිවලට පරිවර්තනය වෙමින් තවත් කාලික ප්‍රේතෙක්, තව කාලික අසුරෙක්, තව කාලික නිරිසතෙක්, අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින් ආයේ මිනිහෙක්, සමහරට ඒත් මිත්‍යා දෘෂ්ටිකයි, අංග විකලයි. මේ සියල්ලම සම්පූර්ණ කරගත්ත උතුම් මනුස්ස ජීවිත හරිම දුර්ලභයි කියලා දේශනා කළා. උදාහරණ ගණනාවකින් මේකට කරුණු දැක්වුවා. එක උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක සිදුරක් තියෙන වියදණ්ඩක් මහා සාගරයට වැටිලා සිව්දිගින් හමන හුළඟින් එහාට මෙහාට පාවෙනවා. අවුරුදු 100කට සැරයක් කන කැස් බෑවෙක් මහා සාගරයෙන් උඩට එනවා. මේ කැස් බෑව මතුවෙන තැන අර වියගහ තියෙයිද? කැස් බෑ වගේ හිස වියසිදුරින් උඩට එයිද? භික්ෂූන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නය අහපුවහම හාමුදුරුවෝ දේශනා කළේ, ස්වාමීනි, ඒක ඊටාම අහඹු සිදුවීමක්. ඒක ලෝකෙ වෙන්නේ නැති වැඩක්. හැබැයි නෑම කියලා ස්ථීර කරන්න බෑ. අහඹු ලෙස මේ දෙන්න මුණ ගැහෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, ඒක කොයිතරම් දුර්ලභද වෙන්නේ? කැස් බෑව ඉන්නේ මුහුදේ. මුහුද කොච්චර ලොකුද?
තෙරක් පරක් සීමාවක් මායිමක් නැති මහ සයුර කියල තමයි අපි කියන්නේ. අහවල් ප්‍රමාණයෙන් මුහුදට සීමාවක් තියෙනවා කියල එකක් නෑ. ලංකාව වටේ තියෙන මුහුදත් ලෝක ඈත කෙරවලේ ඇන්ටාක්ටිකාව දිහා තියෙන මුහුදත් දෙකක් නෙමෙයි එක. මේ සාගරයේ අහවල් ප්‍රමාණයෙන් පමණයි කැස් බෑව මතුවෙන්නේ කියලා කතාවක් නෑ. ඔය සතා ඇන්ටාර්ටිකාවේ මතුවෙන්ඩත් පුළුවන්. ඇමරිකාව දිහන් ජපානි දිහන් ඕස්ට්‍රේලියාව දිහන් නවසීලන්තෙ දිහන් මතුවෙන්ඩත් පුළුවන්. විය ගහතාව කොහෙද තියෙන්ට පුළුවන්. මේ දැවන්ත සාගරයේ මේ දෙන්නම මුණ ගැහෙනවා කියන එකේ අහඹුව අපිට තේරෙන්නවත් නෑ. හැබැයි ඉතාම කලාතුරකින් හරියටම ඒ වැඩේ වෙන්නත් පුළුවන්. ඒක කලාතුරකින් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ තරම් දුර්ලභ සිදුවීම එහෙම දුර්ලභව වුණත් නිතර වෙනවා වගේ. මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න කෙනෙක් මැරිලා නිරයට ගියොත් එහෙමවත් අහඹුවකින්වත් උඩට එන්නේ නැහැ. සුගතියට යන්නේ නැහැ. ආය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඒ තරම්ම දුර්ලභයි. එතකොට මේ බණ අහන බණ කියන ඔබ මම මෙතෙක් සංසාරේ මිනිස්සුම වෙලා ඉපදුනාද? අපිත් තිරිසන් වුණා. අපිත් ප්‍රේතයෝ වුණා. අපිත් අසුරයෝ වුණා. අපිත් නිරේ හිටියා. කී කාලයක් නිරයවල් වල විඳලා වෙන්න ඇද්ද මේ මනුස්ස ජීවිතය හොයාගන්න ඇත්තේ? එහෙමනම් ඒ නිරයවල් වල විඳපු දුක දන්නවනම් අපි සමහරලාට මෙහෙම ප්‍රමාද වෙන්නේ නැහැ. නමුත් එදා දුගතියක විඳපු දුක අද තේරෙන්නේ නැහැ මැරිලා ඉපදිච්ච නිසා. ජාති ස්මරණ ඥානයක් අපිට නැති හින්දා ඒක පේන්නේ. හැබැයි ඒක දැනගත්තොත් පව් කරන්න තියා පවක් ගැන හිතන්නේවත් නැහැ. නමුත් සංසාරේ ස්වභාවය මේක තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මගක් දේශනා කළා. ඒ අති භයානක නිරයට සතර පායට ආයෙත් යන්න එපා නම් මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා. නැවත සුගතියක්ම බලාපොරොත්තු වෙනවා නම් මොකද අපි බලාපොරොත්තු වුණත් නැතත් මැරිලා ආය උපදිනවා. ඒක කෙනෙක් පිළිගත්තත් නැතත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා නම් එහෙමම තමයි. මැරිලා ආයේ උපදිනවා. ඒ උපදිනකොට මේ වාගේ පින් කරන්න පුළුවන් මනුස්ස ජීවිතයක් හෝ දිව්‍යමය ආත්මයක් ලබන්න නම් අපි ගාව තිබිය යුතු සුවිශේෂී සාධකයක් අපි විසින් කළ යුතු විශේෂ පින්කමක් තියෙන්න ඕනේ. ආය සුගතියක එන්න නම් මොකක්ද මේ පින්කම? ඒක තමයි සිල්වත් වෙන එක. සීලය තමයි නැවත වතාවක් මම උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ. මේ ජීවත් වෙන සත්වයාට මරණයෙන් පස්සේ දෙන ඇඟ මොකක්ද කියලා තීරණය කරන්නේ සීලය. අපි ගාව සිල් නැත්තම් දෙන ඕනෑම ඇඟක් බාරගන්න වෙනවා. කවුද දන්නේ ඒක මාළු ඇඟක්ද කියලා? කවුද දන්නේ ඒක ඉහෙඳ මැස්සෙක්ද කියලා? අසූචි ගලක පණුවෙක්ද කියලා? අතපය නැති සර්පයෙක්ද කියලා? කකුල් විතරක් තියෙන කුරුල්ලෙක්ද කියලා? ඊට වඩා මහ දුක්ඛිත කිඹුලෙක්ද? කබර ගොයෙක්ද? තල ගොයෙක්ද? අපි තාම ඒක දන්නේ නැහැ. හැබැයි සිල් නැත්තම් ඔය ඕනෑම තැනක හම්බෙන්න පුළුවන්. මේ සක්වලේ විතරක්ම හම්බ වෙයිද? කෝටි ගණන් ඈත සක්වලක
මඩවලක පණුවෙක් වෙන්නත් පුළුවන්. අපි මෙහෙ මැරිලා මේ සක්වලේම උපදිනවා කියලා තීරණයක් නැහැ. ඉතින් ඒ තරම් කෝටි ගණන් සක්වලවල් එහා පැත්තේ ඉපදිලා එතකොට මේ මෙහෙ ඉඳලා දෙන පින් ලැබෙයිද? ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒකයි දේශනා කළේ ඒ නරකාදියට වැටෙන්න වැඩ කරන්න එපා කියලා. මනසින් බොහොම උසස් වෙච්ච නිසා අපි කරන වැඩ උසස් වැඩම වෙන්න ඕනේ. යම් කෙනෙක් ගාව තිසරණ පන්සිල් නැත්තම් එයා උසස් විදිහට වැඩ කරන කෙනෙක් නෙමෙයි. ප්‍රාණඝාත කරනවා නම් උසස් නෙමෙයි. හොරකම් කරනවා නම් උසස් නෙමෙයි. වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් ඒක උසස් බවක් නැහැ. බොරු කියනවා නම් රාරකු බොනවා නම් ඒ අය උසස් අය නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ වසලය කියලා දේශනා කළේ මේ වසල ගුණ තියෙන අයට. පිරිහෙන අය කියලා දේශනා කළේ මේ අයට. අපි විතරක් බලාගෙන ඉන්නවා අපි උසස් කුලවල කියලා. එහෙම ඉපදුනාට බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ ආර්යයන් වහන්සේලා අගය කරන්නේ අපේ ශාසනය හිටියා නීත කියලා මහරහතන් වහන්සේ නමක්. උපතින් අපි කතා කරන උසස් කුලයක නෙමෙයි. පුක්කුස කුලේ. මොකද්ද මේ පුක්කුස කුලය කියලා කියන්නේ? ඉස්සර පිරිසක් ඉඳලා තියෙනවා මල්ලාසනවල පරමල් අයින් කරන අය. අනික් අය පූජා කරලා යනවා පරමල් අයින් කරනවා මේ කට්ටිය. ආන් ඒ පරමල් අයින් කරන අයට තමයි මේ පුක්කුස කුලය කියලා කියන්නේ. එතකොට නීතයන් වහන්සේ ඉපදුනේ පුක්කුස කුලේ. සංසාරේ බොහෝ පින් කරලා පැවිදි වෙන්න හිතුණා. මොන තරම් පින් තිබුණද කෙස් බාන අතරේ රහත් වෙනවා. දැන් රහතන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සතර අපායෙන් මුදවන්න කරපු අප්‍රමාණ පරිත්‍යාගයට මම කෘතගුණ සලකන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වීරියට මම සලකන්න ඕනේ. ආර්ය වංශ ප්‍රතිපදාවට යන්න ඕනේ. නීත මහරහතන් වහන්සේ සිවුරක් හොයාගෙන යනවා. පාංශු කූලයක් හොයනවා. උන්වහන්සේ දැක්කා කහල් ගොඩක රෙදි කෑල්ලක් තියෙනවා. බාණ්ඩ නිහතමානී බව. කහල් ගොඩක රෙදි කෑල්ල. උන්වහන්සේ රෙදි කෑල්ල ගත්තා. මේ වෙලාවේ බ්‍රහ්ම ලෝකේ ඉන්න මහ බ්‍රහ්මෙක් සමාධි සුවයෙන් අවදි වුණා. නීතයන් වහන්සේ දැක්කා. බ්‍රහ්මයාට හරි සතුටුයි. උන්වහන්සේ කරන වැඩේ දිහා බලාගෙන සාදු කියා බ්‍රහ්මයා වැඳගෙන ඉන්නවා. නීතයන් වහන්සේ පාංශු කූලේ අතට ගත්තා. උන්වහන්සේ ඒක අරන් දැන් වඩිනවා. තව බ්‍රහ්මයෝ සමාධියෙන් අවදි වුණා. හැමෝම වැඳගෙන නීතයන් වහන්සේ පාංශු කූලේ අරන් ගිහිල්ලා වතුරේ දාලා හොදනවා. බ්‍රහ්ම රාජ්‍යෝ 700ක් බඹලෝ ඉඳලා වැඳගෙන බලාගෙන. නිහතමානී බව ශ්‍රේෂ්ඨ උතුම් මනුස්ස ජීවිතය ඒකට හැබැයි සාධාරණයක් කරගන්න ලෑස්ති වෙනකොට ආර්යයන් වහන්සේලාගේ තියෙන පුදුම සතුටක්. උතුම් මනුස්ස ජීවිතයක් ලබාගෙන තිසරණ පන්සිල් සමාදන් වෙලා සීලේ නැමැති අත්තිවාරම මත පිහිටලා සංසාරයෙන් එතර යන්න යමෙක් වීරිය වඩනවා නම් ආර්යයන් වහන්සේලා වුන්ට පුදුම විදිහට අනුකම්පා කරනවා. පුදුම විදිහට සලකනවා. පුදුම විදිහට උපකාර කරනවා. හැබැයි ඒ උපකාරය ලැබෙන්නේ අපේ වීරිය දිහා බලලා. කෙලින්ම උන්වහන්සේලා උදව් කරන්න ඉන්නේ නැහැ. අපි වීරියවන්තද කියලා බලනවා. ඒ වීරිය අත් නොහරින වීරියක් නම්
සලකන්න පටන් ගන්නවා. ටිකක් ලෑස්ති වෙලා පස්සේ අතහැරලා දාන අයට සලකන්නේ එක දිගට පවත්වන වීරියක් ඇති අයට විතරක් ආර්යයන් වහන්සේලා උදව් කරන්න පටන් ගන්නවා. උන්වහන්සේලාගේ උදව්ව ලබන්න නම් අපි කාලයක් වීර්යවන්තව කටයුතු කරන්න ඕනේ. අනික තමයි පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය රැකගන්න සිල් අවශ්‍යයි කියලා අපි සඳහන් කළා. සීලයෙන් විතරයි හම්බ වෙන ඇඟ තීරණය කරන්න කියලත් සඳහන් කළා. ඒ ඇඟට ලැබෙන්න ඕන අංග ප්‍රත්‍යංගත් සිල් එක්ක ලබාගත් පින් විසින් තීරණය කරනවා. ඒ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන බොහෝ කුසල් රැස් කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණට වැඩක් නෑ මිත්‍යා දෘෂ්ටිකව නම්. පින පව දන්නේ නැත්තම්, ගුණ ධර්ම දන්නේ නැත්තම්, හොඳ නරක දන්නේ නැත්තම් ඒ මනුෂ්‍ය ජීවිතෙත් තිරිසන් හා සමානම තමයි. එහෙමනම් අපි මෙවන් උතුම් ජීවිතයක ඉඳලා මේ වාගේ මහ පිංකම් කර ප්‍රාර්ථනාවකුත් ගොනු කරන්න ඕනේ. මොන වාගේ ප්‍රාර්ථනාවක්ද? නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා. කවදාවත් මිත්‍යා දෘෂ්ටික වෙලා උපදින්න එපා. සම්මා දිට්ඨික වෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. සම්මා දිට්ඨික කුලයක ඉපදුනාට වැඩකුත් නැහැ. ඒක විතරක් සම්පූර්ණ නෑ. සම්මා දිට්ඨික වෙයිපදිච්ච හුඟක් අය ධර්මය වගේ දේවල් පස්සේ යනවත් අපි ඕන තරම් දකිනවා. ඒ ධර්මය නෙමෙයි වාගේ එකක්. ධර්මය වාගේ එකකින් සංසාරයෙන් එතර යන්න බෑ. එහෙනම් තව ප්‍රාර්ථනාවක් ගොනු කරන්න වෙනවා. නිර්මල පර්යාප්තිය අහන්ට ලැබේවා. නිර්මල පර්යාප්තිය දරන්ට ලැබේවා. ඇහුවට විතරක් මදි පිළිගන්නත් වෙනවා. වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්ට ලැබේවා. අර්ථ පිරික්සන්ට ලැබේවා. මේ ධර්මයේ මනාව දැනගන්න මට වාග්ය ලැබෙන්න ඕන කියලත් පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අපි ඒ ජීවිතේ පවත්වන්න මේ ලෝකේ හුඟක් දේවල් කරන්න වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන්කමත් පුරුදු කරගන්න ඕනේ. සමහර අය කොයිතරම් සිල් ගත්තත් කොයිතරම් දන් දුන්නත් පින් කළත් අවසානයේට අත්හැර ගන්න බැරුව යනවා. උපාදානය කියන එක මහ පුදුම භයානකයි. අපේ ජාතක පාළියේ හරි අපූර්ව ජාතක කතාවක් තියෙනවා. මේ ජාතක කතාවේ පැහැදිලි කරනවා රජ්ජුරු තමන්ගේ අග්‍ර මහේෂිකාව හරීම ලස්සනයි. ඇය මැරිලා ඇයට කොච්චර බැඳීමක් තිබුණද? ඇගේ රූපයට මොනතරම් ඇලීමක් තිබුණද? මලකඳ වලලන්නේ නැතුව ඒක දිහා බල කන්නේ බොන්නේ නැතුව අඬනවා. අපිට මේ බණපද ටික කියලා දෙන ලෞතර බුදුරජාණන් වහන්සේ තාම බෝධිසත්ව කාලේ. මහ බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ මේ වැඩේ දැක්කා. රජ්ජුරුව දවස් ගාණක් කාලා නැහැ. ආව රජ්ජුරුව ළඟට. රජ්ජුරුවන්ට කතා කරලා ඇහුවා කවුද මේ? රජ්ජුරුව කියනවා ස්වාමීනි මේ මගේ බිසව. මොන තරම් ලස්සනද? කොයි තරම් ගුණගරුකද? මට නම් ඇය වලලන්න බෑ. ඇය නැති වුණ දුක මට දරන්න බෑ. නොකා නොබීම අඬනවා. ඒ කාන්තාවත් තමන්ගේ රූපයට පුදුම විදිහට බැඳිලා ඉඳිලා තියෙනවා. එහෙම අය ගැන අපිට ධර්මයෙන් අහන්න ලැබෙනවනේ. කේම වගේ අය භාග්‍යතුන් වහන්සේ දකින්නවත් ගියේ නැහැ. රූපයට නිග්‍රහ කරයි කියලා. භාග්‍යතුන් වහන්සේ කාගේවත් රූප වලට නිග්‍රහ කරන්නේ නැහැ. ඒකේ තියෙන ආදීනවේ නිස්සාර බවයි කියලා දෙන්නේ. මේ කාන්තාව මැරිලා කොහේ ඉපදිලාද? අර රූපය උපාදාන කරගෙන හිටපු නිසා
මැරෙන වෙලාවේ අත්හැර ගන්න බැරි වෙච්ච නිසා ලස්සන ඒකේ තියෙන පිළිකුල નિසරු බව තේරුම් ගත්තේ නැති හින්දා මැරිලා ගිහිල්ලා ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා ඉපදුනා. කුරුමිනි දේනුවක්. දැන් එහෙ ඉපදිලා විවාහත් වෙලා. තවත් කුරුමිනියෙක් එක්ක විවාහ වෙලා. රජුරුව තව මෙහෙ අඬනවා. රජුරුවන්ගෙන් ඇහුවා දන්නවද දැන් බිසව කොහෙද ඉන්නේ කියලා? නෑ කිව්වා. ගොම කුරුමිනියෙක් කිව්වා. රජුරුව පිළිගන්න බෑ කිව්වා. මම ගෙන්නන්නද කියලා ඇහුවා. සමාපත්තිලාභී අභිඥාලාභී මේ ඍෂිවරයා ගොමගොඩ ගෙන්නුවා. ගෙන්නුවාට පස්සේ ගොමකුරු මිනිහත් එක්ක ගොමගොඩ ඇතුළේ ඉඳලා එළියට ආවා. මේ ඉන්නේ ඔය බිසවයි කියලා කිව්වා. රජුරු පිළිගන්නේ නැහැ. කතා කරවන්නද කිව්වා. හා කිව්වා. කුරුමිනි දෙනට කතා කළා. ඍෂිවරයාගේ ආනුභාවයෙන් ඇය මිනිස් බසින් කතා කළා. ඔබ කවුද? මම අහවල් රජුරුවන්ගේ බිසව. මැරිලා ගිහිල්ලා මම මෙහි ගොමගොඩේ ඉපදුනා. රජුරුව ඔබ නිසා ඒ දේහේ තියාගෙන තාමත් අඬනවා. රජුරුව ඒ තරම් ආදරෙයි. කුරුමිනි දේනුවගෙන් ඇහුවා තවත් ඔබේ ස්වාමියාට එච්චර ආදරෙයිද කියලා. ඇය කියනවා නෑ. ඒ කාලේ නම් ආදරෙයි. හැබැයි දැන් ආදරේ නෑ. දැන් මට කුරුමිනි ස්වාමියෙක් ඉන්නවා. මං දැන් ආදරේ මගේ ස්වාමියාට. එතකොට රජුරුවන්ට කොහොමත් කැමැත්තක් නැද්ද? නෑ. ඒ රජුරුව මට හම්බුනොත් මං කැමති රජුරුව කපලා රජුරුවන්ගේ ලෙයින් මගේ කුරුමිනි ස්වාමියාගේ පාද දෝවණය කරන්න කියලා කිව්වා. රජුරුව අහගෙන ආන් ඒ වෙලාවේ තමයි රජුරුවන්ගේ බැඳීම ඉවර වුණේ. එවලෙම දේහය මාලිගාවෙන් අයින් කළා. රජුරුව සම්මාදිට්ඨියට ආවා. බැඳීමේ හැටි තේරුම් ගත්තා. මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය අරගෙනත් අපි මේ හොයා සපයාගත්ත බොහෝ දේවල් පිළිබඳව ඇලිලා සමහර අයට මැරෙන කොට අත්හැර ගන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ අත්හැරීම කියන කාරණාවේ වටිනකමත් අපූර්වට පැහැදිලි කරලා දුන්නා. අපි ඉපදුනාට පස්සේ යමක් හරි හම්බ කරන්න ඕනේ. එහෙම හරි හම්බ කරලා එකතු කරගත්තේ නැත්නම් අපිට ධනක් පිනක් කරගන්න ශක්තිය නැහැ. අන්න අය පින්කම් කරන දිහා බල බල ඉඳ වෙනවා. එකතු කරාට කමක් නැහැ. රැස් වුණාට කමක් නැහැ. අත්හරින්න ඕන වෙලාවක පුළුවන් වෙන විදිහට එකතු කරගන්න ඕනේ. හැම දෙම යථාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුණට ඒක හරියට කළමනාකරණය කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතයේ ඇතුලේ ඉඳලා තමයි නිවන් දක්නා ಜಾති දක්වා අනාගත ආත්ම කෝටි ගාණක් සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම අර ප්‍රාර්ථනාවක් ගැන කිව්වේ. නිවන් දක්නා ಜಾති දක්වා සාපිපාසාදී දුගතියකට භාජනය වෙන්න එපා. නිවන් දක්නා ಜಾති දක්වා නෑ බෑ කියන වචනයක් අහන්න ලැබෙන්න එපා. ඊළඟ ආත්මේ නිවන් දකින්නත් පුළුවන්. ඒකයි ප්‍රාර්ථනාව එහෙම ගොනු කරලා තියෙන්නේ නිවන් දක්නා ಜಾති දක්වා. කවදා හරි. ඒක හෙටද අනිද්දාද ඊළඟ භවයේද කොතන වේවා. එහෙනම් නෑ බෑ කියන වචනයක් අහන්න ලැබෙන්න එපා. හොඳට ධන සම්පත් ලැබෙන්න ඕනේ. ලක්ෂ ගණන් ආවත් කෝටි ගණන් ආවත් සතුටින් කණ්ඩ බොණ්ඩ දෙන්න හැකියාව තියෙන්න ඕනේ. පින් කරගන්නත් ධන සම්පත් ඕනේ. මේ දේවල් හරියට දැනගෙන කළමනාකරණය කරගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊළඟ උපදින භවයක හොඳ ප්‍රඥාවක් ලැබෙන්න ඕනේ. ඒ ධර්මය අහන්න, ධර්මයේ විනිශ්චය කරගන්න, ධර්මයේ මතක තියාගන්න, අන් අයට කියලා දෙන්න, ධර්ම දර වෙන්න ප්‍රඥාවකුත් ඕනේ. මේ දස දාන වස්තුවක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඔය දස දාන වස්තුව ඇතුලේ
නිවන් දකින්නතුරු සංසාරේ සැලසුම් කරගන්න අවශ්‍ය හැම කරුණක්ම තියෙනවා. ඊටාම පුංචි දේවල් පූජා කරන හැටි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ අපූර්වට පැහැදිලි කළා. ඉදිකටු පූජා කරාම විශාල කුසලයක් ලැබෙනවා. ආනිසංස ගණනාවක් ලැබෙනවා. ඒ වුණාට නිකන් ඉදිකට්ටක් පූජා කරන්න ලැජ්ජයි වාගේ. බොහොම චූටි දෙයක්. ඒක චූටි තමයි. නොවටිනවා කියලා හිතෙනවා තමයි. ඒ වුණාට ඒකේ තියෙන වටිනාකමේ සීමාවකුත් නැතුව යනවා. හිතලා බලන්නකෝ. පූජා කරන්න අකමැත්තක් ඇති වුණාට ඉදිකටුවෙන් කරන්න පුළුවන් වැඩේ කරන්න පුළුවන් දෙයක් ලෝකේ තව තියෙනවද කියලා. ඉදිකටුවෙන් කරන්න පුළුවන් වැඩේ වෙන කිසිම දෙයකින් කරන්න බැරි නම් ඒ වැඩේට එළඹුණාම ඉදිකට්ට තරම් වටින දෙයක් තව නැතුව යනවා. පෙරහන් කඩයක් කියලා කියන්නේ රෙදි කෑල්ල. නමුත් මේ පෙරහන් කඩෙන් මොනවද කරන්නේ? පානය කරන ජලය පෙරලා පානය කරන්න සුදුසු තත්වයට පත් කරගන්නවා. ඒ ජලයේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම පෙරහංකඩෙන් ඉවත් කරගන්නවා. සංසාර විපාක දෙනකොට අපිට හම්බ වෙන ආහාර පාන ආදී ඒ සියල්ලම භුක්ති විඳින්න සුදුසු මට්ටමට පත් කරලා වස විස පෙරලා ඉවත් කරලා ඊටාම පිරිසිදුවටම හම්බ වෙනවා. ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන අවස්ථා බොහෝ මග හරවනවා. එහෙම හිතලා බලහම හරි උසස් පූජාවක්. මේ වාගේ දේවල් හොයා කරගන්න ඕනේ. ඒකයි නොසලකා හරින්න බෑ කිසි පින්කමක්. කුඩා පිහියක් පූජා කරාම ලැබෙන ආනිසංසය මොකද්ද? මහ පිහියක් පූජා කරාම ලැබෙන ආනිසංසය මොකද්ද? පහනක් දැල්ලුවාම පහන් දැල්වන උපකරණ පූජා කරාම ලැබෙන ආනිසංස මොනවද? ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ මම පිළිවෙලට පෙන්නලා තියෙන්නේ. හැම එකම මනාව සම්පූර්ණ කරගත්තාම ඊළඟ උපදින භවයේ බොහෝ දුක් කරදර අඩු කරගන්න පුළුවන්. ලෙඩ දුක් කරදර බාධා හතුරු අඩුයි නම් ඒ ජීවිතේ කොයිතරම් ලස්සනට ඉස්සරහට ගලනවද? ගැළපෙන පුද්ගලයෝ ලැබෙන්න ඕනේ. නොගැළපෙන අය ලැබුණාම ඒත් අපිට හරියට කරදරයි. පින්කම් කරගන්න ලැබෙන්නේ නැහැ. නොගැලපෙන්නන් හා මුසු වෙච්චාම හැම වෙලාවෙම කේන්තියෙන් ඉන්න වෙනවා. කේන්ති ගන්නවා කියලා කියන්නේ තවත් දරුණු අකුසල කර්මයක්. නිසා පතිරූප දේශ වාසෝච්චේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න වෙනම සංසාරයේ අවස්ථාවල් හොයන්න ඕනේ. මනුස්ස වෙලා ඉපදුනාට මදි. ඒ ජීවිතේ මනාව සැලසුම් කරන්න ඕනේ. ඒ සැලස්ම අනාගත ජීවිත කෝටි ගාණක් අපිට මනාව සැලසුම් කරලා දෙනවා. අද දුකසේ සැලසුම් කළත් තව අවුරුදු කෝටි ගාණකට දුකක් නැතුව ජීවත් වෙන්න අවස්ථාව හැදෙනවා. දුර්ලභංච manussත්තං. දුර්ලභ මනුස්ස ජීවිතයට හැම පැත්තෙම සාධාරණයක් කරන්න ඕනේ. හැබැයි ඒ හින්දා ඒ වෙනුවෙන් සම්මාදිට්ඨික වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් බණ අහන්න ඕනේ. බණක් අහන එකේ ලාභය කොච්චරද කියලා තේරෙන්නේ එතකොට. ධනක් දෙනකොට මනාව සකසන්න ඕනේ. පිළියෙල කරන්න ඕනේ. පිළිගන්වන්න ඕනේ. ඒ නිවැරදිව දන් දෙන්න ඕනේ. මේ කරුණු දැනගත්තාම හරි සතුටුයි. එහෙම නැත්තම් සැකසුවේ පිළියෙල කළේ නැත්තම් අපි දානි දීලා වෙනත් කෙනෙක් ලස්සනට සකසලා පිළියෙල කරලා දන් දෙනවා දැක්කහම අනේ අපේ දානි. එතකොට දැන් අපේ දානි ගැන හිතා සතුටු වෙන්න පුළුවන්ද? බෑ. අරයාගේ දානි ඊට වඩා බොහොම සැලසුම්. අන්න එතකොට හිතා සතුටු වෙන්න බෑ. ආයෙ එකක් එක්ක කරන්න වෙනවා. නමුත් මේක ජීවිතේ කරන්න තියෙන උපරිමයෙන්ම කලා වෙන්න පුළුවන්. එච්චර අයනම් වියදම් කරන්න බෑ වෙන්න පුළුවන්. නමුත් හොඳට බණ අහලා නැති හින්දා හරියට දන් දෙන හැටි දැනගත්තේ නැති හින්දා එහෙම වෙලා දැන් පශ්චත්තාපයටපත් වෙනවා. මරණ මංචකේවත් ඉඳගෙන දැන් ඒ දානි ගැන සතුටු වෙන්න බෑ. අන්න ඒ නිසා මොන වැඩේ කළත් හොඳට දැනගෙන හරියටම කරන්න ඕනේ.
එතකොට අරයා කරනකොට ඒක දිහා බලලා මට දුක හිතෙන්නේ නෑ මමත් ඔය විදිහටම හරියටම කරලායි තියෙන්නේ මැරෙනකම් මට සතුටු වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදෝච දුර්ලභා. බුද්ධෝත්පාද පරම දුර්ලභයි. දුර්ලභ වූ බුද්ධෝත්පාදය අපේ මුළු සංසාරගත ජීවිතේම සුවපත් කරනවා. අදත් මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඇත්තේ පෙරත් බුද්ධාන්තරවල අපි ඕන තරම් පින් කරන්න ඇති. සිල් රකින්න ඇති. දන් දෙන්න ඇති. ඒ නිසා තාම අඩුපාඩුවක් අතපහනේ නැතුව අපි ජීවත් වෙනවා. සිලුත් රැකලා දනුත් දීලා තියෙනවා. සීලෙන් උපදින තැන තීරණය කළා, දානෙන් ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කළා. ඔය කොයි දේ කළමනාකරණය කරන්නත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මගට අනුවයි කරන්න පුළුවන් වුණේ. හැබැයි මේ බුද්ධ කියන වචනය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින් නෙමෙයි කල්ප ගණනකින්වත් ලෝකේ අහන්න නොලැබෙන පරම දුර්ලභ වචනයක්. බුද්ධ කියලා වචනයක් දන්නේ නැහැ කවුරුවත්. ඇයි ඒ තරම් කලාතුරකින් තමයි බුදුවරු පහළ වෙන්නේ. අපි මොන තරම් වාසනාවන්තද, පෙර කොයි තරම් පින්කම් කර කර ප්‍රාර්ථනා කරලා ඇද්ද බුද්ධෝත්පාදයක සම්මා දිට්ඨිකව මනුස්ස ජීවිතයක් ලබන්න. එදා ඒ වෙනුවෙන් කරපු පින් අද තේරෙන්නේ නැති හින්දා අද මේ ජීවිතය ගැන ලොකු වටිනකමක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් ධර්මයෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ මෙදා මෙහෙම උපදින්න එදා කොහොම කරන්න ඇද්ද කියලා. එහෙනම් එදා ප්‍රාර්ථනා කරලා ලැබුණ ජීවිතෙන් අද උපරිම පළක් නෙලන්න මේ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. හරි දුර්ලභයි බුද්ධෝත්පාදේ. කාල වේලාවට අනුව අපි කෙටියෙන් කරුණු ටික සාකච්ඡා කරමු. බුද්ධෝත්පාදෝච දුර්ලභා දුර්ලභා ෂණ සම්පatti. මොනවද මේ ෂණ සම්පත් කියලා කියන්නේ? ඇස් දෙක, කන් දෙක, නහය, කට, මේ නිරෝගී ඇඟ, මේ අතපය, මේවට තමයි ෂණ සම්පත් කියලා කිව්වේ. මනුස්ස ජීවිතයක් ලැබුණට වැඩක් නැහැ ඇස් දෙක පේන්නේ නැත්තම්. ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. කතා කරන්න බැරි නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. කන් ඇහෙන්නේ නැත්තම් ඇවිද ගන්න බැරි නම් ඇඟම ලෙඩක් නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් පින්නතුනේ පින් කරලා තමයි මේ ෂණ සම්පත් හම්බ වෙලා තියෙන්නේ. මතක තියාගන්න ඕන මේ හැම සම්පත්තියක්ම මේවා සම්පත් තමයි. හැබැයි දෙපැත්ත කැපෙන ආයුධ වාගේ. ඇස් දෙක නිසා අපායේ යන්නත් පුළුවන්. ඇස් දෙක නිසා සුගතියේ යන්නත් පුළුවන්. කටින්ද අපායේ යන්නත් පුළුවන්. කට පාවිච්චි කරලා සුගතියේ යන්නත් පුළුවන්. පින් කරලා නම් හම්බ වුණේ ඒකෙන් පව් කරන එකේ තේරුමක් නැහැ. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ නෙමෙයි කට හම්බුනේ. පින් වියදම් කරලානේ හොයාගත්තේ මේක. එහෙමනම් බොරුවක් කියන්න යන හැම මොහොතකම මතක් වෙන්න ඕනේ මේ කට වෙනුවෙන් සංසාරේ කරපු පින් විශාල වශයෙන් වියදම් කරලා තියෙනවා. බොරු කියන්න නෙමෙයි වියදම් කරලා ගත්තේ. කේලම් කියන්න නෙමෙයි වියදම් කරලා ගත්තේ. සම්පප්පලාප දොඩවන්න නෙමෙයි වියදම් කරලා අරගත්තේ. අනුන්ට යහපතක් වෙන දෙයක් කියන්නේ. අනුන්ට යහපතක් කරන්න. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාගේ ගුණ ගයන්න. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න. කල්යාණ මිත්‍රයෙක් වෙලා අවවාද කරන්න. මේකට හම්බුනේ. නමුත් ඒක තේරුම් නොගත්ත හුඟක් දෙනා කට නිසාම නිරේට පාර හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෝඩයාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. මොකද්ද මේ කෙටේරිය? බාලෝ දුබ්බාසිතං බණං. බාලයාගේ දුර්භාග්‍ය වචනේ. බොරුව, කේලම, හිස් වචනේ, පරුස වචනේ හරියට කෙටේරියක් වගේ. කෙටේරිය කියලා කියන්නේ දරුණු තියුණු ආයුධයක්. කෙනෙකුට පහර දුන්නොත් අතිශය වේදනාකාරී. නමුත් මේ වචන වලිනුත් බොරුවක් කියන මොහොතක් පාසා තමන්ට කොටා ගත්තා වගේ.
වේදනාව දැන් දැනෙන්නේ නැහැ. හැබැයි බොරුවේ වේදනාව දැනෙන දවසක් එනවා. මේ අතපය හම්බ වුණේ කාටවත් ගහන්න නෙමෙයි. බෙල්ල මිරිකන්න නෙමෙයි. හොරකම් කරන්න නෙමෙයි. හොර වැඩ කරන්න නෙමෙයි. කැත්තක් හදහම බෙල්ල කපන්නත් පුළුවන්, හේන කොටන්නත් පුළුවන්. හැබැයි කැත්ත හැදුවේ බෙල්ල කපන්න නෙමෙයි. තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න. මේ අත් දෙකෙන් කාගේ හරි බෙල්ල මිරිකන්නත් පුළුවන්. හැබැයි මට මේක හම්බුනේ අපායේ දොර අරින්න නෙමෙයි, සුගතියේ දොර අරින්න. ඒ හින්දා මේ සම්පත් දැනගෙන පරිහරණය කරන්න ඕනේ. ඒ සම්පත් පරිහරණය කරන්නත් මනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව නැති තැන මේ සම්පත මම නිරේට අරන් යනවා. කනත් එහෙමයි, ඇහත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලා. ඇහැ පාලනය කරන්න, දිව පාලනය කරන්න. ඇහෙන් කරන්නේ රූප බලන එක. හැබැයි අනවශ්‍ය රූප බලන්න එපා කිව්වා. අපිට මේ ලෝකේ ඇවිදිනකොට නොයෙක් දේවල් පේනවා. පාරට බැස්සාම නොයෙක් දේවල් දකින්න ලැබෙනවා. සමහර රූප හොඳයි, සමහර ඒවා හොඳ නැහැ. සමහර ඒවා දැක්කහම කෙලෙස් උපදිනවා. අපිත් කෙලෙස් පර අය නිසා ඒ කෙලෙස් උපදින දේවල් දැක්කහම නතර වෙලා බලන්න හිතෙනවා. ආය බලන්න හිතෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. දැන් අරවාගේ දෙයක් රූපයක් දැකලා, කෙලෙස් උපදින රූපයක් දැකලා, තවම ඒවාගේ සිද්ධියකින් මට කෙලෙස් ඉපදිලා නැහැ. නමුත් දැන් හැරි හැරි ඒක දිහා බලලා, ඉස්සී ඒක දිහා බලලා දැන් මොනවද මේ රැස් කරන්නේ? මෙතෙක් රැස් වෙලා නැති අලුත් කෙලෙස් රැස් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම දෙයක් දැක්කොත් බලන්න එපා කියලා. කෙලෙස් වලින් පුරවගන්න එපා කියලා. එහෙම ශබ්ද ඇහුනොත් අහන්න එපා කියලා. කෙලෙස් වැඩෙන තැන්වලට මේ අඩි මාරු කර කර යන්න එපා කියලා. ඒ යන්නේ පව් රැස් කරන්න මිසක් පින් රැස් කරන්න නෙමෙයි. එක නාට්‍ය සංදර්ශනයක් බලලා ඉවර වෙනකොට, එක සංගීත සංදර්ශනයක් ළඟ ඉඳලා ඉවර වෙනකොට, ගෙදරින් එනකොට ගෙනාවට වඩා මොන තරම් කෙලෙස් මල්ලක් පුරවගෙන දෙයන්නේ. එතකොට අපි නිවන දිහාට ලං වෙලාද, නිවන දිහෙන් ඈත් වෙලාද? මේ ගමන නිවනට ලං වෙන්න මිසක් නිවනෙන් ඈත් වෙන්න නෙමෙයි. ආන් ඒ නිසා මේ පින් කරලා හම්බෙච්ච හැම සම්පතක්ම මනාව කළමනාකරණය කරන්න වෙනවා. අවසාන කාරණාව සද්ධම්මෝ පරම දුර්ලභ. බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ වගේම ධම්ම සංඝ කියන වචනේ ඇහෙන්නෙත් නැහැ. යම් කාලයක බුද්ධ කියන වචනේ ඇහෙන්න පටන් ගත්තොත්, සම්මා සම්බුද්ධ කියන වචනේ ඇහෙන්න ගත්ත දවසට ධම්ම සංඝ කියන වචන දෙකත් ඇහෙන්න පටන් ගන්නවා. ඒ පස්සේ සමහර රජවරු එක බණපදයක් වෙනුවෙන් ජීවිතය පූජා කළා. අපේ අහලා තියෙනවා දහම්සොඬ ජාතකයේ. ඇඟේ බරට රත්තරන් දෙන්න වෙනවා එක බණපදයක් අහන්න. අද අපිට ධර්මය මොන තරම් සුලභද? පැය 24ෙම බණ අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, පොත් සාප්පුවකට ගියහම නිර්මල බුද්ධ වචනේ ත්‍රිපිටකයේ හැටියට අල්මාරි පුරවලා තියෙනවා. එදා එක බණපදයකට ජීවිතය දෙනවා. මෙදා 84000ක් ධර්මස්කන්ධය එක අල්මාරියක අන්තර්ගත කරලා තියෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද? ඒ වුණාට නිකමට අරගෙන පෙරලලා කියවන්න හිතුනේ ඊටමත් කලාතුරකින් කෙනෙකුට. සමහර අය බෞද්ධයයි කියලා හිතාගෙන ඉපදිලා මැරිලා යනවා ත්‍රිපිටකයේ මොන පාටද කියලාවත් දැකලා නැහැ. එහෙම නොවෙන්න ඕනේ. ඒ අල්මාරිය ඇතුලේ අතීතේ මගේ සංසාරේ තිබුණ ප්‍රශ්න වලටත්, වර්තමානයේ තියෙන ප්‍රශ්න වලටත්, අනාගතයට උපදින ප්‍රශ්න වලටත්
උත්තර මේ අල්මාරිය ඇතුලේ තියෙනවා නම් ඒ අල්මාරිය ළඟ මගේ සංසාර විමුක්තියම තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් අපි අපිට මොනතරම් සාධාරණයක් කළා වෙනවද? එහෙමනම් තාම ධර්මයේ අපිට දුර්ලභ නැහැ. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ හම්බුණා. බුද්ධෝත්පාදයයි ෂණ සම්පත්තියයි ලැබුණා. ධර්ම රත්නේ නිවැරදිව අපිට ලැබිලා තියෙනවා. මේ දුර්ලභම කාරණා ටික එකට සැකසීලා තියෙන මොහොතේ එයින් උතුම් ප්‍රයෝජනයක් අරගෙන සංසාරයෙන් එතර යන්න මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරවන්න අද දායකත්වයේ දරන්නේ පිළියන්දල මාම්පේ ගණේවත්ත ප්‍රදේශයේ අංක 103 දරණ නිවසේ පදිංචි BD නාලනී සමරසිංහ මහත්මිය ඇතුළු සුපින්වත් පිරිසක් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන මෙම පින්කමට සහභාගී වූ සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුම පින්වතුන්ලාගේ නමින් පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ගේ භවගාමී ජීවිත සුඛී සුවපත් භාවයට පත්වී ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ඒ සියලු දෙනාට මේ පින් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අතිගරු දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව වැඩවෙසෙන පින්වත් දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට මේ ධර්ම දානමය පිණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. නිර්වාණ ශාන්තිය සුවසේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කම සිදු කළ දායක පින්වතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අනුව පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් වත්මන් මාධ්‍ය ජාලයේ ප්‍රධාන පාලනයේ කටයුතු කරන අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ